උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහනුවර අම්පිටිය වැවතැන්නේ පදිංචි චන්ද්‍රා හේමලතා විශ්‍රාමික ගුරු මහත්මිය සහ දරුවන් දෙදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මාස 20 වන දින හදිසි ආපදාවකින් වියෝ වී 2021 වර්ෂයේ සැප්තැම්බර් මාස 20 වන දිනට වසරත් සපිරෙන මහනුවර බූවැලිකඩ නොම්බර 117න් 4න් 1 නිවසේ විසූ ඩී.ජී. චමිල ප්‍රසාද් සොහොයුරාටත් අචලා ඒකනායක සොහොයුරියටත් ඔනෙලා සිඟිති දියණියටත් මෙවන් අකල් මරණයක් කිසිදු භවයක සිදු නොවේවා. තිදෙනාම මෙම උතුම් පුණ්‍ය කුසලය අනුමෝදන්ව සසර දුකින් මිදේවා. අදින් මාස 4කට පෙර පරලෝ සැපත් වූ කේ.ජී. චන්ද්‍රාවතී පුංචි අම්මාටත් පරලෝ සැපත්ව ඔක්තෝබර් මාස 10 වන දිනට වසර 14ක් සපිරෙන ඩී.ජී. චන්ද්‍රසිරි ස්වාමි පුරුෂයාටත් මේ පුණ්‍ය ධර්මය අනුමෝදන්ව සසර ගමන කෙලවර වේවා. දෙපාර්ශවයේම මියගිය ඥාතීන් පින් බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වී දුක් සහිත ස්ථානයක ඉපිද සිටී නම් ඉන් අත්මිදී සසර දුකින් මිදේවා. දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා. සුජීවත්ව සිටින හේමලතා මහත්මියගේ මාපියන් දෙදෙනාටත් දෙපාර්ශවයේම පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය උදා වේවා. උතුම් වූ ධර්මදේශනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබී උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය කුසලය හේතු වේවා. දායකත්වයේ දැක් වූ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් පවතින රෝග තත්වයන්ගෙන් මිදීමටත් උතුම් නිවන් අවබෝධයටත් මේ ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමිදං භික්ඛවේ අඤ්ඤමඤ්ඤං නිස්සාය බ්‍රහ්මචර්යං උස්සති ඕගස්ස නිත්තරණත්තාය සම්මා දුක්ඛස්ස අන්තක්‍රියායාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහකත්වය දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ මෙබඳු ධර්මානුශාසනාවන්ගේ මාර්ගෝපදේශකත්වය අවශ්‍ය වන්නා වූ සදහැවර පින්නතුනි, නිවන් මඟ පාදා ගැනීම සඳහා ගිහියෙකු විසින් මූලික වශයෙන්ම සම්පූර්ණ කරගත යුතු කරුණු මොනවාද? මේ මාතෘකාව ඔස්සේ තමයි මෙම ධර්මානුශාසනාව දිගහැරෙන්නේ. අපිට ඇහැට පේනවා ඇඳුම් වෙනසක් ගිහි පැවිදි කියලා. ශික්ෂාපද මට්ටමෙනුත් අඩු වැඩියක් පේනවා. වාසස්ථාන අතරත් නම්වල වෙනසක් තියෙනවා. සියලු දෙනාම මේ ජීවිතයේදී ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් කියන මේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගනිමින් ජීවත් වෙන එක තමයි කරන්නේ. නමුත් මේ ගිහි පැවිදි කියන වචනේ නිර්වචනය ඇතැම් විට වරද්දලා පැහැදිලි කරනවාද කියලා මට හිතෙනවා.
දැන් ඔබට තියෙන ශික්ෂාපදයන්ට අනුව ගත් කල ඔබ වෙහෙස මහන්සිය හරි අම්බ කරන්න ඕන නිසා ඒකට අදාළ වෙනම සිංහාලෝවාද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල උපදෙස් මාලාවල් නැතුව නෙවෙයි. එයින් කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම එයින්ම සෑහීමට පත් වෙන්න ඕන කියන එක නෙවෙයි. පූජ්‍යපක්ෂ සඳහා වෙනම ශික්ෂාපද නැත්නම් විනයක් නැතුවත් නොවේ. මේක උදව් කරගෙන ගිහියන්ට කියන බණ වෙනයි පැවිද්දන්ට කියන බණ තේරෙන්නේ නැහැ කියලා මතයක් සමාජගත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කළේ හාමුදුරන්ට විතරයි ඒක ගිහියන්ට අදාළ නැහැ කියලා කියන අය ඉන්නවා මේ සමාජයේ. නමුත් උන්වහන්සේ ගිහි සමාජයට කතා කරද්දී භික්ඛවේ ආමන්ත්‍රණය කළේ නැහැ. ඒක ආමන්ත්‍රණයක් විතරයි. අතකෝ ගහපති කුලපුත්තෝ එන භගවත් එනුන් ප්‍රසංකමි කිව්වහම ඒකේ භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරලා නැහැ. හැබැයි ඒකෙත් දුක හේතුව තමයි දේශනා කරලා තියෙන්නේ. මම මීට පෙර ධර්ම දේශනාවක් කළා මම ඒකේ ස්වාමීනි මට දුකත් හේතුවක් දේශනා කරන්න කිව්වහම භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කළේ නැහැ. එහෙනම් ඒ වචනවල ඉරෙන්න නැත්නම් රැවටෙන්න එපා. මৌলিක අවශ්‍යතාවයන් පිළිබඳව. තවමත් මේ වැරදි මත පතුරවන නිසා සහ වැරදි මත පිළිගන්න අය ඉන්න නිසා අපි ඒක මතක් කරන්නේ. තමන්ගේ ජීවිතේ සකස් කරගත යුතු ආකාරයක් මව්පියන් ගුරුවරුන් විහාරස්ථානයේ දහම් පාසල කියලා දෙනවා. කොහොම කියලා දුන්නත් ඒක සම්මත මට්ටමක්. පුද්ගල සංවරයක් විතරයි. ඉන්නහාට මොනවද ඔබ දැනගන්න ඕන කියන කාරණාව. මේ මග පාදා ගැනීම සඳහා කියලානේ තියෙන්නේ. ඔබ ඉන්න මග තේරුම් ගන්න ඉස්සර වෙලා. මම සාමාන්‍යයෙන් කියනවා මේ සමාජයට මගඵල නැත්තම් මාර්ගඵල කියලා මිනිස්සු මේ වචන දෙක එකක් කරගෙන මොනවද එකක් බලාපොරොත්තු වෙනවායි කියලා. කිලෝමීටර් මග 100ක් දිග නම් 100 අවසානයේ තමයි ඵලය හම්බ වෙන්නේ. මේ මග එහෙම දිග එකක් නෙවෙයි. මොහොතකින් ගන්න පුළුවන් මග. මොහොතක් තුළ මග ගත්ත හැකි අවසන් වෙනකොට ඵල හම්බ වෙනවා. මග වෙනයි ඵල වෙනයි. නමුත් ඒවා ගැඹුරින් හදාරලා නැති බැවින් සමාජයේ වෙනත් මගක ඉන්නේ. ඔවුන්ට ඒ මගේ ඵල තමයි භුක්ති විඳ වෙලා තියෙන්නේ. කුමක්ද මග? කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ ඵලයට කියන්නේ විපාක. ඉහාත්ම හෝ පරලොව වශයෙන් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන්. ඒ කර්ම මාර්ගය තමයි ත්‍රිපිටකය තුල පහත් එක, මධ්‍යම එක, හොඳ එක කියලා තුනකට බෙදලා තිබෙනවා. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියලා. නමුත් තුනම කර්ම මාර්ගය. ඒ කර්ම මාර්ගය කියන්නේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් දුක් විපාක හෝ සැප විපාක විපාක ලබන මඟ. ඒ විපාක ඔක්කොම ලෞකිකයි. නමුත් ඔබ මේ මාර්ගඵල කියන එකෙන් බලාපොරොත්තු වෙන ඵලය ලෞකික නැහැ, ලෝකෝත්තර වෙන්න ඕනේ. එහෙනම් ඔබ ගිහි සමාජයේ කෙනෙක් වශයෙන් කර්ම මාර්ගයේ හොඳ එකේ නම් ඉන්නේ. ඒක අතහරින්න නැතුව ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් වෙන්න ඕන. දුරකථනින් අපි සමග ඇති වෙන සාකච්ඡා තිබෙනවා මේ ධර්මදේශනාවලදී. සමාජයේ ලෝකේ ඉන්න අය, ලංකාවේ ඉන්න අය ඔවුන් අපට ඉදිරිපත් කරන යම් යම් අදහස් අනුව අපට ත්‍රිපිටකයේ තියෙන යම් යම් සූත්‍ර දේශනා යම් යම් මුගවලදී ඉදිරිපත් කළ යුතුයි කියලා අදහස් වෙනවා. සමහර විට මෙම නාලිකාව ඔස්සේ 2018 විතර මේ දේශනා අපි කරලත් ඇති. නමුත් ඔබගේ
මේ ඉල්ලීමට ගැලපෙන පරිදි මම මේක තෝරාගත්තා. මේක තියෙන කාරණාව තවත් කරුණක් අරගෙන පෙන්නලා ඊට පස්සේ අපිට මේ මග තෝරාගන්න ඉතුරු කාලය යනවා පුළුවන්. කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ තිබෙනවා බහුකාර කියලා සූත්‍රයක්. මම උපුටලා දක්වලා තියෙනවා මේක හැමදාම නව සූත්‍රයක් වශයෙන් කියලා නෑ. ඒක අද සූත්‍රයක් වශයෙන්ම මෙන්න මේක මෙහෙමයි තියෙන්නේ කියලා පැහැදිලි කරන්න මම කල්පනා කරන්නේ. ඔය බහුකාර කියන පදේ තේරුම බොහෝ උපකාර කියන එක. කාට කාගෙන්ද මොනවැන්ද උපකාර වෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාහරලා තිබෙනවා. අපි ඒ ඔස්සේ යමු. භාගතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලා තමයි මට සාමාන්‍යයෙන් කියන්න තියෙන ඉතිඋත්තක කියන එකේ තේරුම මෙහෙම කිව්වයි කියන එක. බහුකාරා භික්ඛවේ බ්‍රාහ්මණ ග්‍රහපතිකා තුම්හාකං ඒතේ පච්චුපට්ඨිතා. පාලි භාෂාවේ තියෙන දිගම වචනේ තියෙනවා එතන තනි වචනය. චීවර පිණ්ඩපාත සේනාසන ගිරාණප්පච්ච වේසච්ච පරික්කාරේහි මේක වචනයක්. මොකද මේ කියන්නේ? මහණෙනි එදා සමාජයේ මේ බ්‍රාහ්මණ ගෘහපතියන් ඔබට බොහොම උපකාර කරනවා. අර වචන අර තනි වචනේ තියෙන කාරණා ටිකෙන්. මොකද එදා මේ පැවිද්දට පත් වුණ අය ධර්මදූතින් වහන්සේලා වශයෙන් කිසියම් ආදායම් මාර්ගයක් උපයපු අය නෙමෙයි. ඒ නිසා ඒ ಭಾರತೀಯ සමාජයේ ඒ වෙනුවෙන් කැමති අයට ඉඩකඩ සලසා තිබිච්ච සමාජයක් සකස් වෙලා තිබුණා. උන්වහන්සේ පහළ වෙන්න පෙරම. ඒක සසුනේ සිව්පස්සේ කියනවා මිනිස්සුන්ගේ නම් මූලික අවස්ථාව කියලා කියනවා. මොනවද? චීවර, හැඳුම් පැළඳුම්, පිණ්ඩපාත, ආහාර, සේනාසන, නිවාස, බේසජ්‍ය පරිස්කාර, බෙහෙත්. මේ සඳහා ගිහි සමාජයෙන් මහණෙනි ඔබට බොහෝ උපකාර තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ වාක්‍ය වදාරලා තිබෙනවා. තුම්මේ පිබික්කවේ බහුකාරා බ්‍රාහ්මණ ග්‍රහපතිකානං යං නේසං ධම්මං දේශේත ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්ම පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේත. මේ මොකද කියලා තියෙන්නේ? මහණෙනි නුඹලාද ඔවුන්ට බොහොම උපකාර කරන්න ඕනේ. මෙන්න මේ ධර්මයේ දේශනා කරලා මුල මැද අග යහපත් ධර්ම දේශනා කරලා මාර්ග බ්‍රහ්මචර්යාව පිරිසුදු බඹසර ප්‍රකාශ කරන්න. ඒ විදම්බික්කේ අඤ්ඤමඤ්ඤන් නිස්සාය බ්‍රහ්මචර්යං උස්සති ඕගස්ස නිත්තරණත්තාය සම්මා දුක්ඛස්ස අන්ත ක්‍රියායාති. මෙන්න මෙහෙමයි මහණෙනි බෙදාගෙන ඔවුනොන්ට උදව් උපකාර කරගෙන ඕගයන්ගෙන් ගැලවීම සඳහා සියලු දුකින් මිදී මේ ඕගයන්ගෙන් මිදී සියලු දුකින් නිදහස් වීම සඳහා ඕග තරණය කරලා කිරීම සඳහා බ්‍රහ්මචර්ය වසන්න ඕන මෙහෙමයි. කොහොමද? ආහාර වලින්ද? නෑ. භික්ෂුවටත් ආහාර පැවැත්මට. ගිහි ඔබටත් ආහාර පැවැත්මට. නමුත් මේ මුලැමැදාගක් යහපත් කල්යාණ ධර්මයන් තේරුම් ගැනීම තුළ තමයි දෙදෙනාටම සියලු දුකින් මිදීම සඳහා බඹසර හැතිරෙන්න තියෙන්නේ. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මේ උපකාරයක්. එදා සමාජයේ උපයන්න තමයි මේ ගිහි සමාජයේ. එතකොට ඔවුන් තියෙන දෙයින් උපකාර කරනවා නැති අයට. ඒක හිඟන්නන්න දීම නෙමෙයි, නමුත් ඒක පූජාවක්. ඔවුන්ට ඒ දේවල් නෑ දෙන්න. ඔවුන්ට බුදුන් වහන්සේගේ ධම්ම දායාදේ තියෙනවා. මේ දෙක බෙදා ඒක හුරු කරන්න කියලා තියෙනවා. ඔවුන් තමන්ට තියෙන දෙයින් උපකාර කරගෙන
ආහාරයෙන් කවුරුත් දුකින් මිදෙන්නේ නැහැ. ඒ බඩගින්න විතරයි නෙවෙන්නේ. ධර්මයේ සරණින් දෙපිරිසටම දුකින් මිදෙන්න කියලා තියෙන්නේ. එතකොට අර දාණයට ආහාර ලැබෙනේවට ප්‍රතිකාර වශයෙන් ධර්මයේ දෙන්න කියලා තියෙන්නේ. මේක ඔබ අසා තිබෙන ලස්සන ගාථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක ඔය දානවලදී මේ ඉස්සර කිව්වා. දැන් උස්සමහට අලුතෙන් පැවිදි කිච්ච කෙනෙක් සමහර විට පොත හම්බ වෙනකොට මොනවාක කියන්න පුළුවන්. ගිහින මූපකරොන්තානං නිච්ඡං ආමිෂ දානතෝ කරොත ධම්ම දානේනතේ සම්පච්චූපකාරකම්. මේ අර්ථයමයි. නිරන්තරයෙන් ඔබට ආමිෂෙන් අපපස්ථාන කරන්නා වූ ගිහි සමාජයට උපකාර කරන්න ඕන. මොනවෙන්ද? ධර්ම දානය දීමෙන්. එතකොට ආමිෂ දානයේ විපාක වශයෙන් කර්ම මාර්ගය තුළ පුණ්‍ය විපාක හිමි වෙන අතර එක තියෙනවා ආමිෂ දානයම. මේ මාර්ගයේ පෑදෙන්නේ ධර්මයෙන්. ඒකයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. බලමු අපි ඊතර ගාථාවල ගාථා හතරකුත් තියෙනවා කියලා. එහෙමත් නැත්නම් තව දෙයක් මම මෙතන උපයෝග කරගන්නම්. තවත් පොතක් තියෙනවා ඒක ගෙනාවේ නැහැ මෙතෙන්ද මම. දැන් අංගුත්තර නිකාය වෙන්නේ නැති හො සංගුත්තර නිකායේ නගර කියලා සූත්‍රයක් තියෙනවා. මේකත් මේ සඳහා සාක්ෂියක්. ඒක දිග කතාවක්. නමුත් ඒකේ පොඩි උපමාවක් බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒක තුලත් තථාගතයන් වහන්සේගේ ඉලක්කය පැහැදිලි කරලා තිබෙනවා. මේ ඉලක්කය තේරුම් ගන්න අර මේ ගිහියන්ට ඕවා තේරෙන්නේ නැහැ කියලා හිතන අය. නැත්තම් ගෙදර ඉඳන් ඕක කරන්න බෑ කියලා හිතන අය මේ බුද්ධ වචනේ තේරුම් ගන්න. ඒක පෙන්වන්නේ උපමාවක්. තමන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය අර පෙරවුවක් කීමේ අතනරේ හදපු උපමාවක්. උපමාව ඇත්ත වෙන්න පුළුවන් නැත්ත වෙන්න පුළුවන්. උපමාව වැදගත් වෙන්නේ අර තේරුම් ගන්න විතරයි. රජයේ සීමාවක් තුළ පවතිනා වූ වල් විහුණු වනාන්තරයක් තුළට ගැත්තක් අරගෙන මිනිස්සෙක් යනවා. පායගෙන යනකොට පඩිවිලක් හම්බ වෙනවා. පඩිරොස්සේ ගියාපුවාම අතිශය සුන්දරව අතිශය සුමිහිරි තිබුණා වූ නැත්තම් සිසිලු අංගයන්ගෙන් පරිපූර්ණ වී තිබී නටමුණු නාව නගරයක් මුණ ගැහෙනවා. ඔහුට හදන්න බෑ. හංගන්නෙත් නෑ ඔහු. ආපසු යදින් රජතුමාට වාර්තා කරනවා මෙහෙම තියෙනවා නටමුණු නගරයක් ඉදි කරන්න කියලා. රජතුමා පිරිස් සමග ගිහින් බලලා නගරයේ අතීත ශ්‍රී භූතිය මත්තු කරගන්නවා. මේ උපමාව විතරයි. මේක උන්වහන්සේ තමන් වහන්සේට ගල්පනවා. පෙර තිබූ නගරේ තමයි පෙරබුදුවරු පහළ වී ලෝට හෙළි කර තිබුණා වූ නිවන් මඟ නිවීම. වනාන්තරයෙන් වල් බිහිවීම තමයි බුද්ධෝත්පාදය අවසන් වී අබුද්ධෝත්පාදයක් ඇවිදින් කල්ගත වීම. සිද්ධාර්ථ තාපසීන් වහන්සේ තමයි මේ පඩිපෙළ යන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. වෙසක් පොහොනදා උදෑසන තමයි අවබෝධයට පත් වෙන්නේ. එතකොට ඒ තමයි නගරය නිවීම. සොයාගත්තා. දැන් අර පුරවැසියා සංගවන්නේ නැතුව සමාජයට රජතුමාට වාර්තා කරලා මේක මතු කරගත්තා. තමන් වහන්සේත් සංගවන්නේ නැතුව ඔබත් මේ පඩිපෙළ යන්න ඔබත් මේ නගරය හොයාගන්න කියලා සමාජයට ඇවිදින් කාටද බණ කිව්වයි කියලා තියෙන්නේ? හාමුදුරන්ට විතරද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පඩිපෙළේ ගොස් නිර්වාණය නැමැති නගරය හොයාගන්න කියලා දේශනා කළා. අපි මේ ඉදිරිපත් කරන්නේ අපේ මතය නෙමෙයි මේ ත්‍රිපිටකයේ බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම. මේවා හොයලා බලන්නේ කියවලා බලන්නේ නැතුව මිනිස්සුන් නොමග යවන සහ මන්දෝත්සාහී කරන ප්‍රකාශ නොකරන එක හොඳයි. පන්සලේ හිටියත් ගෙදර හිටියත් බඩගින්නට ආහාර ඇඳුම් පැළඳුම්. ආහාර ඇඳුම් පැළඳුමින් නිවන් ලැබෙන්නේ නැහැ. ඒක කුසගිනි වේදනාව නෙවෙනවා විතරයි. ඒ ශික්ෂාපද මට්ටමක් හෝ සූත්‍ර දේශනා වෙනවා. මෙතන අන්තිමට ධර්ම මාර්ගය ඔක්කොටම එකයි. ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ ස්ත්‍රීන්ට වෙනයි පුරුෂයින්ට වෙනයි ගිහියන්ට වෙනයි පැවිද්දන්ට වෙනයි කියලා නෑනේ. ඔක්කොටම ධම්මං සරණං ගච්ඡාමි. අන්නේ අවබෝධය ඔබ ලබා ගන්න වෙනවා.
සගාර අනගාරාච උබෝ අඤ්ඤොඤ්ඤ නිසිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. ඔන්න අර බුදුන් වහන්සේ වදාළ දේ මාපහු කියනවා. ගිහියෝද පැවිද්දෝද ඔවුනොවුන් දෙපක්ෂයේ ඔවුනොවුන් ඇසුරු කරගෙන සද්ධර්මයේ ධර්මත්‍ය හා නිවනද සම්පාදනය කෙරෙත්. සගාරේසු චීවරම් පච්චයන් සයනාසනං අනාගාරා පටිච්චන්ති පරිස්සය විනෝදනං. ඒක පැත්තක්. පැවිද්දන්ගේ පීඩාව දුරු කිරීම පිණිස ගිහි සමාජය ප්‍රත්‍යපහසුව සපයනවා පිළිගන්නවා ඒක. සුගතං පන නිස්සාය ගහට්ටා ගරමේසිනෝ සදහනෝ අරහතං අරිය පඤ්ඤාය ජායිනෝ. ආර්ය පුද්ගලයන් නිසා ගිහිගේ වසන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නා වූ සුවිසුද්ධ ප්‍රඥාවෙන් ධ්‍යාන කරන සුළු ඒ දේවල් තේරුම් අරගෙන අනුගමනය කරන්න බැරි වුණොත් දෙවියන් අතර උපදී, අනුගමනය කළොත් දුකින් නැත මිදෙයි. දෙකම තියෙනවා. එහෙනම් ඔබට කරන්න තියෙන දේ තමයි ඔබේ හැඩරුව ඔබට පෙනෙන්නේ නැති නිසා හොඳ කැඩපතක් ඉදිරියට යන්න. ඇස්වල, විල්ලංවල, නාසයේ, දත්වල එහෙම නැත්නම් ඔබේ හැඩ වැඩ වෙන එකේ අඩුපාඩුවක් තියෙනවා නම් හොඳ කැඩපතක් අඩුවක් නැතුව පෙන්නනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කෙනාගේ ජීවිතයේ gedara කැඩපතක් නැති gedara වාගේ. ඔහුට මූණ පේන්නේ නැහැ. ධර්මදේශනාව නැමැති කැඩපතෙන් ඔබේ මූණ බලා ගන්න. ඔබේ මූණ නෙමෙයි කැඩපතෙන් මූණ බලන්නාසේ ඔබේ ඇතුළත බලා ගන්න. එවිට ඔබට ඔබ පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට පේන්න ගන්නකොට සම්මත සමාජයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බවක් තිබුණාට සූත්‍ර දේශනාවල ගැඹුරු විග්‍රහයේදී ඊට වඩා පොදු ඒකකයක් විග්‍රහ කරන්නේ. අනේක තමයි අර අපෙන් ඔබට බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ. ඔබට අපට ලැබෙනා වූ සිව්පසයට කළගුණ සැලකීමක් නැත්නම් බෙදා ගැනීමක් වශයෙන්. ඒ නිසා උපකල්පනයක ඉන්න එපා. ස්වාමින් වහන්සේලා සිල් රකින්න ඕන. අපි දන් දීපුවා අපට පින් සිද්ධ වෙනවා. උන්වහන්සේලා නිවන් ලැබුවායි අපි පින් කරලා දිව්‍ය ලෝක යන්න ඕන කියලා හැම උපකල්පනය කරන්න එපා. පැවිදි සමාජයක් තිබුණේ නැහැ නේ මුලින්. උන්වහන්සේ විතරයි. අස්සගතසන් විතරයි. එතනින් එහා පැත්තට සමාජයට ධර්මදූත ව්‍යාපාරයක් ආරම්භ කළේ මහාන කරගන්න ඕනකමට නෙමෙයි. මිනිස්සුන්ට ඔක්කොටම මේක කියලා දෙන්න. ගමින් ගමට යමින්. තනිව කරන්න බැරි නිසා කැමති කෙනෙක් තමයි ධර්මදූත ව්‍යාපාරය එකතු කරලා පැවිද්ද බවට පත් කරගත්තේ. ඔක්කොම පැවිදි කරන්න කවදාවත් කල්පනා කළේ නැහැ. අනුගමනය කළ අය ඔය කියන විදිහට ඔබ ආසා තියෙනවා නම් ඉතින් ඔබ ආසා තියෙන්නේ විම්සර් රාජතුමා අනේ පිළිතුමා එහෙම නැත්නම් විසාකා මහෝත්සවක ගැන පාසිකාව ගැන විතරනේ. චිත්තගහපතිතුමාගේ ප්‍රකාශයේ තිබෙන්නේ කොමක්ද? බුදුන් වහන්සේ වැඩ සිටියේ මම මේ ලෝකේ අතහැරියොත් එහෙම මම සසර කාම ලෝකෙට බැඳ තමන සංයෝජන පහෙන් නිදහස් වුණ කෙනෙක් කියලා උන්වහන්සේ වදාරයි කියලා. ඔය මට මතක සූත්‍රයක් තියෙනවා වේකනස් හරි මොකක් හරි කියලා. මේ වමනන්ගේ ප්‍රශ්නයක්.
කෙලින්ම බුදුන් වහන්සේට ඉදිරිපත් කරන තර්කයක්. ඔබ වහන්සේ කියන බණ අහලා. ඔබ වහන්සේ පෙන්නන මුල් සංයෝජන පහ කඩාගෙන අනාගාමී වෙච්ච අය කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. කොහෙද අහන්නේ? භික්ෂුන් අතර, භික්ෂුණීන් අතර, උපාසක පිරිස් අතර, උපාසිකාවන් අතර, බ්‍රහ්මචාරී කාන්තාවන් අතර, බ්‍රහ්මචාරී පිරිමින් අතර, කාමභෝගී පිරිමින් අතර, කාමභෝගී කාන්තාවන් අතර කුල කටයි. අර ගිහි ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ කියන අය ගත්තාම නම් මේක ඉන්න ඕන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අය විතරයි ඔය කියන අය. එතකොට මේ සූත්‍රය බොරු වෙනවා. මේ වගේ වුණනම් පොතම ගෙනත් ආපහු පෙන්නන්නම් දවසක තියෙන තැන. උන්වහන්සේගේ උත්තරය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොටම එක උත්තරයයි. අර කාමභෝගී ගිහි පැවිදි අයටයි බ්‍රහ්මචාරයට ඔක්කොටම. ඒවා ඒ සමාජයේ බෙදීම්. ධර්මයට අනුගත වීම උන්වහන්සේ මේ කුල කාටේම සිද්ධ වෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව දහස් ගණනක්. ඇයි අද ඒක නොවෙන්නේ? මෙන්න මේ කරොත ධම්ම දානීරතේ සම්පච්චෝපකාරකම් වලට එක්ක එළඹෙන්නේ නැහැ ඔබ, එක්ක ඔබට අහන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වඩාම පවතින්නේ දාන කටයුත්තනේ. දාන කටයුත්ත කරන්නේ 90 වෙනි බණනේ. 90 වෙනි බණ කියන්නේ පුණ්‍ය ආනමෝදනාව. පින් සිදු වෙන හැටි සහ මේ ගෑයට ලැබෙන හැටි ඔබට ලැබෙන හැටි. 90 වෙනි බණ තියෙන්නේ දන්වලඳ අවසානයේදී කරන්න. මේ දේශනා තියෙන්නේ 90 වෙනි බණ නෙවෙයි මේවා. අනිවන් මග්ගල. නමුත් වර්තමානයේ මේ දේශනත් සමහර කරවා ගන්න පින් දෙන්න. දන්වලදා කරන 90 වෙනි බණ වගේම දානේ ධර්මානුශාසනාවත් පුණ්‍යානුමෝදනාවක් බවට පත් කරගන්න සමාජයක් තියෙනවා. ඒකත් උඩගෙඩි දීපු අයත් තියෙනවා යම් යම් අය. ඒ නිසා ඔබ මේ කණ්ණාඩි ඉස්සරහට එන්න. මේ සද්ධර්ම දේශනා නැමැති කැඩපත ඉස්සරහට එන්න. එවිට එහි තියෙන වචන වලින් පෙනෙන්නේ ඔබ ළඟ තිබෙන දේවල්. ඒ වගේම මම තවත් කරුණක් කියන්න කැමතියි. මේ අපි සමාජයේ කියනවා මේකට ටික ක්‍රමික ප්‍රතිපදාවක් මගින් ඇවිදින් මෙතෙන් එන්න ඕනයි කියලා. පන්සිල් රැකලා, අටසිල් රැකලා, සිල් සමාදන් වෙලා, දාන දීලා, පාරමිතා සම්පූර්ණ කළා. එහෙම අපිට ක්‍රමික ප්‍රතිපදාවක් ගැන අදහසකුත් තියෙනවා. හැබැයි ඉතින් බුද්ධ කාලීන ඉතිහාසය හොයලා බැලුවහම හොරා මනුස්ස ඝාතකයා තව විවිධ පුද්ගලයෝ ඒ දවස්වල කරලා තියෙන්නේ සිල් රකින්න එක නෙමෙයි. ඒවා වෘත්ති වශයෙන් නෙදිලා ඉන්න එක. නමුත් බුදුන් වහන්සේ හමු වෙලා මේ දහම් හමුනෙන් පස්සේ හොරකම අතහැරෙනවා, මිනිමරුම අතහැරෙනවා, හොරු මරණ එක අතහරිනවා. ඔවුන් ඔක්කොටම එදායින් පස්සේ වෙනම සීලයක් හම්බ වෙනවා. එන මා දකින්නේ මේ ක්‍රමික ප්‍රතිපදාව කියන එක සමාජයට ආවේ ධර්ම මාර්ගයේ නැති එකේ ක්‍රමෙන් දියුණු කරන ප්‍රතිපදාවක් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරා යන්න. අපි මෙලොවට ඇවිදින් යම් යම් ඇසුරු නිසා නොමග ගිහින් ඉන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. නමුත් හිරෙලිය වඩනකොට මල පුබුදින්න ආසේ බුද්ධෝත්පාදයක ඉපදලා ඉන්නකොට සදහම් නැමති එළිය වැටුනොත් එතකොට අර ඕනෑම කෙනෙක් අතර, හොරෙක් අතර හරි මිනිමරුවෙක් අතර හරි කොතන හිටියත් අදාළ මාර්ගයේ පෑදෙනවා. මෙහිදී ලැබෙන්න ඕන කාරණේ ඔබ අසාතු වෙන නිසා මම පැහැදිලි කරන්නම් මෙහෙම. මම හිතන්නේ මේක සරියුත් මහරහතන් වහන්සේගේ හෝ මහා කච්චාන මහරහතන් වහන්සේගේ විග්‍රහයක්. මේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනා මහා කච්චාන මහරහතන් වහන්සේ පිළිබඳ උන්වහන්සේලා අරුත් විවරණය කරනවා. මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කියලා.
වහා තේරුම් ගන්න පුළුවන් ඇති පුද්ගලයා දියුණු කරගත්ත කෙනා උග්ගටිතඥ. කෙලින්ම නිස්සරණය දේශනා කරනවා කියලා තියෙන්නේ. ඒකයි මිදීම පමණයි යාට ඕනේ. නෙවීම. ඊතරම් දියුණු නැති පුද්ගලයා විපටිතඥ. ඔහුට ආදීනව සහ නිස්සරණය දේශනා කරනවායි කියලා තියෙනවා. ඊටත් එහාට දියුණුවද පුද්ගලයා ඤෙය්‍ය. ඔහුට ආස්වාදය පෙන්නලා ආස්වාදය ආදීනව පෙන්නලා නිස්සරණය දේශනා කරනවායි කියලා තියෙනවා. පද පරම. එයාට නම් ඉතින් ඕකෙන් වැඩක් ගන්න බෑ. බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බැරි කොටසක් වශයෙන් තමයි අර දුෂ්ටක්ෂණවල පද පරම පුද්ගලයා නැත්නම් කෙලතොළු මන්දබුද්ධික අංග විකල ආදී නොඑක් වශයෙන් පාපේනලා තිබෙන්නේ. එයාට ඇහැරුණාම අනිත් කාටවත් බැහැයි කියලා නෑනේ. මේ සමාජයේ ඔක්කොම පදපරම පුද්ගලයෝද ඉන්නේ? නෑ උක්කටිතඥ විපරිතඥ ඤෙය්‍ය ඉන්න ඕන. එයාට අර කියන විදිහට නිස්සරණය හෝ ආදීනෝ නිස්සරණ හෝ ආස්වාදයේ ආදීන නිස්සරණ අන්න පාර. නිවන් මඟ පාදා ගැනීම සඳහා මූලික වශයෙන් සම්පූර්ණ කරන යුතු කාරණාව. දැන් සම්බුද්ධත්ව සූත්‍රවල තථාගතයන් වහන්සේ මොකද්ද පෙන්වලා තිබෙන්නේ? බුද්ධ සම්බුද්ධ සම්බුද්ධත්ව කියලා සූත්‍ර මට මතක හිටිය 6ක් විතර තියෙනවා. මම එකක් ගන්න නෙමෙයි. ලෝකෙට උන්වහන්සේ වදාරනවා. මේ ආස්වාදයේ ආස්වාද වශයෙන් ආදීන වශයෙන් දැකලා නිස්සරණයටපත් වෙන්නේ නැති තාක්කල් මම ලෝකෙට බුදුන් කිව්වේ නැහැ. නිස්සරණය කියන්නේ නිවීමට පත්වීමට මිදීම දුකින් මිදීමට පත් වුණ දා තමයි මම බුදුන් කිව්වේ. එහෙනම් අපිටත් ඉගෙන ගන්න වෙනවා ආස්වාදයේ ආදීනවයක් තියෙනවා. එබැවින් ආස්වාදයෙන් මිදෙන්න ඕන. නිස්සරණය. අනේ විදිහට අපි මේ කැඩපත ඉස්සරහට එන්න ඕන. සද්ධර්ම දේශනා නැමැති කැඩපත ඉස්සරහට එන්න ඕන. නමුත් කැඩපත භාවිතා වෙලා තියෙනවා වෙනත් පැතිවලට. ඒකෙන් ඔබ පෙන්වන්න නැතුව පසුගිය කාලවකවානු වල ඔබට හුරු වෙලා තියෙනෙත් ඒක තමයි බොහෝ දෙනාට. පරණ කතන්දර ටිකක් අහනවා. ශාසන ඉතිහාසයේ හරි බුද්ධ චරිතය හරි ශා วก චරිතවල රජ්ජුරුවන්ගේ හරි කතා ටිකක් අහනවා. බණ අහනවා කියලා. ඔබ පේන්නේ නැහනේ. ඔබමත් මේක හුරු කරගත්ත දේශනාවලත් මෙන්න මේ ඔබ බලන්නේ නැති ඔබ පැහැදිලි වෙන්නේ නැති රාජකතා චෝර කතා ගාම කතා ඇතුළත් කතන්දර ටික දෙතිස් කතා ධර්ම දේශනා වශයෙන් පිළිගත් සමාජයක් තිබිලා තියෙනවා. මේකට මම කාටවත් චෝදනා කරන්නේ දොස් පවරන්නේ නැහැ. මම දකින දේවල් තියෙනවා. ඔය සාමාන්‍ය සමාජයේ සතුට ලබන විදිහක් තියෙනවානේ. එයා කන නාසය පිනවීමෙන් සතුට ලබන්නේ. ගැයුම් මෙවුම් නැටුම් රැඟුම්. නිදහස ලැබෙන කාලෙට ගොවිතැන්පත් කරලා ලස්සන නිලා ගන්න කාලෙට උත්සව සමයට මිනිස්සු වගේ බාහිර දේවල් වලින් සතුට ලබන පුරුද්දක් ඇති කරන් තිබෙනවා. ඒක තමයි පෘථග්ජන සමාජය කියන්නේ. මා දකින්නේ පෘථග්ජන සමාජය කරලා තිබෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න බණත් යොදාගෙන. අර බාහිරයෙන් ලබන්නා වූ කාමයන්ගේ සතුට උපදවා ගන්නටම ධර්මයත් යොදාගෙන. එතකොට ආපහු තමන්ට ඕන තැනට ධර්මය ගෙනිහින් තියෙන්නේ. කම්සප විඳින්න ධර්මය යොදා ගැනීම. ඒ නිසා කවි බණෙන් විරුද්ධ බණෙන් නැටුම් වලින් පෙන්වන බණ වලින් මිනිස්සු සතුට වෙන්න පුරුදු වුණා. ආයෙත් විඳින්නේ කාමයේ දැන්. එහෙම නොදැන මම සාමාන්‍ය මේකට කියන්නේ පෘථග්ජන සමාජය වැඩි වෙන තරමට ඔවුන්ට ඕන තැනට බුද්ධ ආගම ගෙනියනවා. නමුත් නිවෙන්න සැනසෙන්න ඕන නම් බුදු සමයෙන් පෙන්වන තැනට ඔබ අවබෝධයෙන් එන්න ඕන.
එනිසා මේ බහුකාර සූත්‍රයේ පෙන්වන තේමාව පිළිගන්න ඔවුනොවුන්ට උදව්පකාර කරන්න ඕන. ඒ උදව්පකාර කිරීමේදී හම් වෙන්නේ අර කියන කර්ම මාර්ග විපාක. ධර්මයේ කාගෙන් හරි අරගෙන දෙපිරිසම ඔබට ටිකක් වැඩිපුර වැඩ වැඩි නිසා සහ පොඩි බාධාවක් තියෙන්න පුළුවන්. නමුත් ඕනේ නම් ප්‍රඥාවන්තත්වම තිබෙනවා නම් අපට වඩා ඔබට අද පහසුයි කියලා මම කල්පනා කරනවා. සාමාන්‍යයෙන් මේක අභ්‍යවකාශයේ නැත්තම් නිදහසේ තියෙන එකක් පැවිද්ද කියලානේ කතා කරන්නේ. ඒදා කාගෙන් හරි ආහාර ටිකක් හොයාගෙන වළඳලා විවේක තැනක හිටියා නැත්නම් ඔවුන්ට ඒ වැඩ විතරයි වෙන මොකක්වත් පැවරුණු රාජකාරී නැහැ. ධර්ම දූතයින් වහන්සේලා වශයෙන් කටයුතු කිරීම ඇරුණාම. නමුත් 2600 වසරක් ආපු සංකීර්ණ සමාජයේ අද භික්ෂුව ඉන්නේ එතනද? එහෙම ඉන්නව ඇති. ආහාර ටිකක් ගිහින් දෙන සෙනසුන් වල ඉන්න ස්වාමින් වහන්සේලා. අනිත් අය ඔබ වගේම වෘත්තිකයන් කාර්ය බහුල අය. ඔබ නොයෙක් වැඩ පවරලා තිබෙනවා. ඔබට තියෙන්නේ ඔබේ කුටුම්බේ බලා ගන්න විතරයි. බිරිඳ දරුවන් ඥාතීන්. උන්වහන්සේලාට මුළු ගමක්, මුළු පාසලක්, මුළු පිරිවෙනක්, තව සමායෝජකත් පස්සේ ආවා. ඒ විදිහට රජයන්ට ගහනවා එක එක තැන්වලට ප්‍රාදේශික ලේකම් කාර්යාලයට එන්න කියලා. දේශපාලනඥයන්ට ගහනවා තමන්ගේ සංවිධාන හදා ගන්න කියලා. වෙනස් සංවිධානයන්ට ගහනවා ඒවට එන්න කියලා. මේ සේරමටත් යන්න ඕන. එතකොට නිකන් සමීක්ෂණයක් කරලා බලන්න ගෙදරට යන්න පුළුවන් 4 දිනක් 7 දිනක් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා 6ක් 9ක් ඉන්නව නම් හරි දෙන්නෙක් එහෙම හිටියොත් ඒ පන්සලේ මේ ඔක්කොටම යන්න ගියාම ඔබට වඩා වැඩි නැද්ද? තව වෘත්තිකයන් බවට පත් වුණාම ඒකයි මම කියන්නේ එදාට වඩා අද පැවිද්ද කාර්යබහුලයි. එදාට වඩා එහෙනම් අද ගෙදර වැඩ අඩුයි, ලේසියි. නමුත් මම මේක මවන්නේ ලේසි අමාරු කියන එකෙන් නෙමෙයි. කාටත් තමන් කවුද කියලා හඳුන්වා දෙන්නා වූ සදහම් මග තේරුම් ගන්න ඕන. එතෙන්ට අවශ්‍ය මග පරිපූර්ණ කරගෙන ඔය තියෙන්නේ. මෙලොවට ඉපදිලා ඉන්නේ, බුද්ධෝත්පාදයක් ලබා තිබෙන්නේ, බෞද්ධ පවුලක ඉපදී තියෙන්නේ, නැත්නම් බුදුබණ අහන්න කැමති වෙන්නේ බෞද්ධ නොවුනත් වෙනත් අයත් මේ රටේ වහනවනේ. ඒ වගේම ඔබට හරි වැරදි හොඳ නරක පිළිබඳ විශ්වාසයක් තියෙන්නේ, වැරදි වලින් ඉවත් වෙලා ඉන්නේ. ඔබ තරමක් මේ පාරමී ගුණ ධර්මයන් දියුණු කරගත්ත විපටිතඥ හෝ නෙය්‍ය පුද්ගලයෙක් විය හැකියි. එහෙනම් ඉතින් මල නම් දැන් හැදිලා මෝරලා තියෙන්නේ, අවු වැටෙන්න ඕන පිපෙන්න. මොකද්ද මේ වෙන්න ඕන දේ? ඔබ හිතන්නේ ඇඳුම් මාරු වීම කියලා. මම නම් දකින්නේ දර්ශනය මාරු වීම. මේකේ තියෙන්නේ ලෝකේ දකින දර්ශනය මාරු කරගන්න. පෘථග්ජන පුද්ගලයා ලෝකේ දකින දර්ශනය තුළ ඔහුගේ සිත අපිරිසිදු වෙමින් දුක් වැඩි වෙනවා. ඒ නිසා ඔවුන්ට තියෙන්නේ මිච්ඡා දිට්ඨිංච උපගම්ම දුස්සීලවා දස්සනේන නසම්පන්නෝ. මම පදයක් හැදුවා අලුතෙන්. ඒක තුළ තමයි ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාළා දිට්ඨිංච අනුපගම්ම මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සීලවා සිල්වත් වී දැකීමෙන් යුත් වෙන්න වෙනවා. අන්න ඔබ පිරිපුන් කරගත යුතු කාරණාව. මේ සඳහා ඔබ සාමාන්‍ය ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තිබෙනවා නම් මෙන්න මේ තමන් පිළිබඳව හඳුනා ගැනීමට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සඳහා කල්යාණ මිත්‍රයෙක් සමග සද්ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න කියලා තියෙනවා නේද? අන්න ඊළඟට පිරිපුන් කරගන්න ඕන කාරණාව. තමන්ට වැටහෙනවද? තමන්ගේ දැක්ම වැරදිද? නිවැරදි කරගන්න පුළුවන්ද?
එතකොට ඔබේ කැඩපතට මෙන්න මෙහෙම පේනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනා නැමැති කැඩපතට මෙන්න මෙහෙම පේනවා. එක එක සූත්‍රවල එක එක විදිහට පේනනවා. ඔබ කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. සිතේ කය දෙකේ එකතුවක්. ඔබට කය පෙනුනට සිත නැති වෙන දාසට මේ කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒකෙන් ඔබ ඉගෙන ගන්න සිත ප්‍රධානයි. අනතුරුව ඉගෙන ගන්න සිත උපදින්න ඔබ ළඟ තැන් හයක් තියෙනවා. මේ සූත්‍ර දේශනා නැමැති කැඩපතේ ඔබ පේන හැටි මම මේ කියන්නේ. ඒවට කියනවා ඇස, කන, නාසය, දිවකය. බාහිරයට සම්බන්ධ දොරවල් 5. ඒවා ආශ්‍රයෙන් ඕවා නැතුව ඉන්න පුළුවන් තව එකක් හැදෙනවා මනෝද්වාරය. බලන්න මේකට ස්ත්‍රී පුරුෂ කිහිපයද වේදයක් තියෙනවද කියලා. තවත් තියෙනවා ඊට පස්සේ. ලෝකේ කියනවා ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නැත්නම් ඇහැ පිනවනවා, කන පිනවනවා කියලා. ඒක ඔවුන්ගේ දැක්මට ඇත්ත. නමුත් අර කණ්ණාඩිය පෙන්වන්නේ එහෙම නෙමෙයි. අපි ගැනම කතා කරමු සත්ව පැත්තකින් තියලා. ඇසට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධය එහෙම එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරන අරමුණු ගොදුරු කර ගන්න. අරමුණු රසයෙන් නොවිඳින්නා වූ ඉන්ද්‍රියන් 5ක් තියෙනවා. අරමුණු රසය ඇහැ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය විඳින්නේ නැහැ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ 5ටම සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. ඇහැ කන නාසය විඳිනවත් නෙමෙයි, අපි විඳිනවත් නෙමෙයි. ඒ මොහොතේ උපදින සිත තමයි අරමුණු රසය විඳින්නේ. දැන් මේකට ස්ත්‍රී පුරුෂ කිහිපයද ભેදයක් තියෙනවද? බලන්න මට නම් පේන්නේ සූත්‍රවල තිබෙන්නේ ඔක්කොගේම මිනිසා පිළිබඳ විවරණයක්. ඔබේ සිත සහ කය, ඒ වගේම ඔබේ සිතවල ඇතුළත සිදුවෙන කාරණා නිදහස් ඒ පිළිබඳව අටුවාවක් මේක. ඔබට ඔබ පේන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව පංචස්කන්ධයත් තුළට අරන් ඇවිදින් පංචස්කන්ධය තුළ ඔබ විග්‍රහ කරනවා. තවත් අර ඇස කන නාසය දිව කයට අමතරව මේ පදෙත් එකතු වෙනවා. නාහං වික්ක අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහ පරිවත්තං ඇතිදං චිත්තං උපමාපි සක්කෝති. බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා තියෙනවා. හටගත් ගමන් වේගෙන් වෙනස් වෙන දෙයක් සිත තරම්. අන්න එකතු කරගන්න ඔබේ දැක්මට. මව් කුසින් බිහි වූ තැන් පටන් මැරෙනකම්ම හිත තියෙනවා නෙමෙයි. සිත වේගෙන් හටගෙන නැතෙනවා. අනතුරු තේරුම් ගන්න සිත ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කායට දවල්ද මාරු වෙනවා වගේම නිින්ද ගියාපුවම හීන ලෝකෙට මාරු වෙනවා. එහි පැය 6ක් 7ක් 8ක් 10ක් ගත කරලා එහි වහලා දාලා මෙහෙ එනවා. මේ ලෝකෙට ඉරහඳ ඥාති හිත මිත්‍රාදීන් සේරම ඔබට ඕනේ. කැම්බීම් පාන්සුකල කටයුතු සේරම කරන්න මෙහි බාහිර දේවල් තියෙන්න ඕන. නිින්ද ගියන් පස්සේ ඔය සේරමත් කරනවා. හැබැයි මුකුත් ඕන නැහැ. ඉරහඳවත් ඕන නැහැ. ඒ මොකද? ඒ කොහමද? නිකමටත් හොයා බලන්න හිතුණාද? මෙහි තිබෙන අරුබුද එහි ඇති කරගෙන නැද්ද? මෙහි තිබෙන සතුට එහි නැද්ද? මෙහි තිබෙන දුක එහි නැද්ද? මෙහි හිතු කරගන්න බැරි ආසවල් පහ වෙහි හිතු කරගන්න නැද්ද? ඒකට ස්ත්‍රී පුරුෂ කිහි වේද වේදයක් තියෙනවද? කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම එකක් හදාගත්තාම මොකද වෙන්නේ? අපි ඒක ගැන හිතලා නැහැ නේද? කය නම්
කොයි මොහොතක හරි වාහනාන්තරයකට පත් වෙලා නැත්නම් වර්තමානයේ ඉඩක් හැදලා නැත්නම් ජීවිතයේ අවසානයේ නිහඬ වෙනවා. අපි ඉතින් මැරුණා කියනවා. පිට ඇතුලේ දේවල් පේන්නේ නැහනේ. මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් අර හිත ඇතුලේ මේවා නැතුව හදාගත්ත ලෝකෙට මොකද වෙන්නේ? මේ ලෝකේ හිරවින් විකුණන්න ගියොත්, මේ ලෝකේ මත්පැන් විකුණන්න ගියොත්, මේ ලෝකේ බොරු කරන්න ගියොත් ඒවට අදාළ ලෝකයක් හිතේ හැදෙයි. මේ ලෝකේ මව්පියන්ට සලකන්න ගියොත්, සදාචාර සම්පන්න වෙන්න ගියොත්, අසරණයන්ට පිහිට වෙන්න ගියොත් ඒකට අදාළ ලෝකයක් හිතේ හැදෙයි. පස්දොර පිය වෙනකොට හීන ලෝකෙට ගිහින් මේවා කරනවා වගේ මරණාසන්න මොහොතට මොකද වෙනව ඇත්තේ? මේකක් තිබුණාම බාහිර ලෝකේ අතහැරුණාට අර ලෝකේ අතහැරෙයි කියලා හිතෙනවද? එහෙනම් ඔබට පරලොවක් තියෙන්නේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙන නිසා සහ ලෝකයක් තියෙන නිසා කියලා තේරෙනවද? පස්දොරෙන් පරලොව යන්නේ නැහැ කවුරුත්. ඔබ බාහිර ලෝකේ ජීවත් වෙන්න ගිහින් අසකරනාසේ උදව්වෙන් බාහිර ලෝකේ උදව් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් හදාගෙන. මෙන්න මේ ලෝකේ පැති තුනක් තියෙනවා. S2 පිය වෙනකොට මෙන්න මේ පැති තුන හදාගත්ත අයට ඒ පැති තුනෙන් එකට යන්න වෙනවා. අන්න පේනවා නම් තොටක මේ රාහුල නාහිමියන් පැවිද්දට පෙර ලදරු කාලේ ජලාශයක විලිබාමින් ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් අතරින් වඩිනෝ. ඒක සතුන් මැරීම පව්කමක් නේ. ළමයි උඹ ඕවා කරලා කොයි වල යන්නද කියලා ඇහුවලු. ඒ කියන්නේ ප්‍රාණඝාතය අපායට යන පාර. දරුවා ඒක තේරුම් ගත්තේ නැහැ. එහෙම ගැඹුරු වල කතාවක් දන්නේ නැහැ. ඒ ළමයා දන්නේ ඇලේ තියෙන වලවල් ගැනනේ උඩට පල්ලෙහාට. මේ වලේ නැත්තම් අනිත් උඩහව වලට යනවා කියවයි කියනවානේ. ඒකෙන් අපි දකින්නේ දරුවාගේ තියෙන නරකකමක් නෙමෙයි. සසරින් ගෙනාවා වූ මුකරිකම නැත්තම් උත්තරයක් දෙන්න පුළුවන් හැකියාව. ඒ වගේ ජීවිතෙන් එහා පැත්තට අපිට යන්න වලවල් වගේක් තියෙනවා. වල කියන්නේ මෙතන වතුර වල කියන එක නෙමෙයි. අපාය, දිව්‍ය ලෝකය, බඹලොව. අන්න මේ ලෝකේ ගත කරන ජීවිතයට අනුව චිත්තාභ්‍යන්තරයට හැදෙන්නා වූ ලෝකේ නිසා තමයි මෙහෙම පරලොවක් තියෙන්නේ, පරලොවක් හැදෙන්නේ. පරලොවක් තියනවා නෙමෙයි තමන් හදාගෙන යනවා කියලා මං කියන්නේ ඒකයි. ඔබ අහලා තියෙනවද රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ කියලා? ඒ කියන්නේ එහෙනම් මෙහෙ තිබුණාට අධ්‍යාත්මික ලෝකෙ හිස් වෙලානේ. ඇසක් කනක් නාසයක් දිවක් කයක් නැත්නම් යන්න පරලොවක් නැහැ කියන එක ඔබට තේරෙනවද ඒකෙන්? මේ බාහිර ඇස නෙමෙයි කතාව. බාහිර ඇස නිදාගත්තාම වැහිලානේ. ඒත් පේන්නේ තව ඇහක් තියෙන නිසානේ. සිතේ තියෙන ඇහැ. ඇහැ සිතක් බවට පත් වීම. සිත ඇහැක් බවට පත් වීම. ඇහැ සිතක් නෙමෙයි. අන්න එහෙම සිත ඇසකලනාසය දිවකය කියලා දොරවල් 6ක් ඔස්සේ විකාශනය වෙනවා. දැන් 6ට බෙදිලා. දැන් 5ට වේදාගෙන ලබන කාමයේ පංචකාමය. නමුත් මේක සිතමයි 5ට බෙදාන තියෙන්නේ. මේ 5 අතෑරීගෙන ගියාම සිත විතරයි ආපහු. 5ට බෙදාගත්ත එක බොරුවක් කියලා තේරලා සිත අතාරින තැනට එන්න පුළුවන් වෙනකොට තමයි ඔබට ආධ්‍යාත්මික ආයතන හිස් කරගන්න පුළුවන් වෙන්නේ. කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවදනේ. මේ දේවල් වටහා ගන්න නැතුව ඔබට සාමාන්‍ය කෙනෙක් වශයෙන් පුණ්‍ය මාර්ගයේ ඉඳලා අර හීන ලෝකේ හොද පැත්තට හරවගෙන ජීවිත අවසානයේ පිනෙන් පරලෝ යන්න පුළුවන්. එතකොට මාර්ගයේ කර්ම මාර්ගයේ මැද එක. සුඛ කර්ම මාර්ගය. ඒකේ ඵලයේ සුගතිගාම ස්ථානික විපාක ඇරුණාම ඒ මාර්ගයේ මාර්ගඵල පිළිල් නිවන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න කර්ම මාර්ගයේ ඵල විපාක ඇරුණාම කර්ම මාර්ගය අනුගමනය කරන කිසිම ක්‍රියා මාර්ගයකින් නිවීම හම්බ වෙන්නේ නැහැ.
ඒක ධර්ම මාර්ගයේ අවසානයේ තියෙන ඵලය. අර කර්ම මාර්ගයේ තියෙනෙත් ඔබේ චේතනාව වගේම ධර්ම මාර්ගයේ තියෙනෙත් ඔබේ චේතනාව තුළ සිත තුළ. ඒකට තව ටිකක් ඉගෙන ගන්න ඕන. ඒකට ඉගෙන ගන්න ඕන අපේ ධර්ම දේශනාවල පැහැදිලි කරනවා මෙතන තරම් කාලයක් මට නැහැ. ඔබ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තුළ ඔබ හදාගත්ත පරිදි රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ පහක් ඇතුලේ ඔබ ඉන්න බව. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඔබ පංචස්කන්ධ පරිහරණය කරන්නෙක් බව. අනතුරුව තේරුම් ගන්න ඕනේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ශික්ෂාපද මට්ටමේ කොහොම හිටියත් පෘථග්ජන කියන මට්ටමේදී මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වශයෙන් පරිහරණය කරන්නා පෘථග්ජනයා ගිහි පැවිදි කතාවක් එතෙන්ට නැහැ. එතකොට පෘථග්ජන ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධය මම දකින්නේ සසුනේ ගිහි බව. ඒක තුළ දුක් පවතින බව ඒකෙන් දුක නිදහස් වෙන්න බැරි බව තේරුම් ගත්තාම මේ උපාදානෙන් මිදෙන මාර්ගයකට පත්වීම තමයි ඊට පස්සේ සිත පැවිදි වීම කියලා කියන්නේ. අන්නේ සිත පැවිදි කරගන්න අයට තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නමක් තිබ්බේ බුදුන් වහන්සේ. මේ සිතේ තියෙන වැරැද්ද හදා ගන්න අය. එහෙම මේ සමාජයේ පවතින දුර්මත වලින් අයින් වෙලා මේක තේරුම් ගන්න පුළුවන් තැනකට එන්න ඕන ඔබ. ඒ ආපහම ඔබට තව ටිකක් අහන්න හම් වෙන කාරණයක් තියෙනවා. අර උපාසක උපාසිකා වශයෙන් සාමාන්‍ය සමාජයේ හිටියේදී ඔබ ඉගෙන ගන්න ඉස්කෝලෙන් හරි කොහෙන් හරි ලෝකේ තියෙන දේවල් කැඩෙනවා බිඳෙනවා. ස්ථිර නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අදාළ අනිත්‍ය කියලා ඔබ ඉගෙන ගනි. නෑ. ඒක කවුද ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒක මේ ලෝකේ ඉන්න ඔක්කොම දන්න අනියත බව. අනියත බව. කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා පළදු වෙනවා පරණ වෙනවා. කොහටද පේන්නේ? ඇහැට පේන්නේ. ඔය අනියත බව ඔබ බුදුහාමුදුරුවෝ අදාළ අනිත්‍ය කියලා විතරක් පිළිගන්න එපා. හයි මේ පොතේ මොන්නම් තියෙනවා පෙරලා පෙන්නන්නම්. කුද්දක නිකායේ ඉතිඋත්තක පාළිය 3:3 බිදුර සූත්‍රය. ඉතිඋත්තක නිසා මෙසේ වදාළසේක. බිදුරායම් භික්කවේ කායෝ විඤ්ඤාණම් භික්කවේ විරාග ධම්මං සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති. කායංච විදුරතෝ ඤත්වා විඤ්ඤාණංච පබංගුරං උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා. මේක ඉගෙන ගන්න. මහණෙනි මේ කය විදුරා අයං භික්ඛවේ කැඩෙනවා බිඳිනවා. ඒක අනිත්‍යද මේ තියෙන්නේ? බිදුරං. කැඩෙනවා බිඳිනවා නමක් බිදුරං. විඤ්ඤාණං විරාග ධම්මං නැත්තම් පබංගුරං කියලා පාතෙන් තියෙනවා ඊළඟ ගාථාවේ. විඤ්ඤාණංච පබංගුරං දෙකම එක අර්ථයක්. ඇලෙන්න දෙයක් නැති හරි කැඩෙන බිඳිනවා. එතකොට සිත චක්කසෝත ගාන ජීවහා භංගුරං බිඳෙනවා නැවත නැවතත් බිඳෙනවා. මේ සූත්‍රයට අනුව කය සිතේ දෙකේ වෙනස් වීම බිදුරං සහ පබංගුරං. එහෙනම් තථාගතයන් වහන්සේ හෙළි කර ධර්ම තුල බාහිර වස්තුන්ගේ වෙනස් වීම අනිත්‍ය වශයෙන් උගන්වන්නේ නැහැ. මොන වරදකින් මේක මේ සමාජගත වුණාද දන්නේ නැහැ. මෙන්න ඊළඟ එකේ තියෙනවා සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්ම. විපරිණාම කියන්නේ අනාත්තා කියන එක. උපදි සම්බන්ධයෙන් තමයි අනිත් දුක්ඛ අනාත්ම බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. සබ්බේ උපදි සියලු කෙලෙස් උපාදාන. උපදි උපාදාන එන්නේ පංචස්කන්ධයට. පංචස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන එකේ තේරුම අර උපදි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන එක.
දැන් උපදිවල අනිත් බැලිය යුතු නුවණින් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මය බාහිර වස්තුන්ගේ බලන් ඉගෙන ගත්තේ කොහෙන්ද? කවුද ඉගැන්නුවේ? තථාගත දේශනාව තුළ පංච උපාදානස්කන්ධය තුළ නුවණින් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මයක් හැර බාහිර වස්තුන්ගේ වෙනස් වීමට කතාවක්වත් කියලා නෑ. කය සිතේ වෙනස් වීම දෙකක් කියලා තියෙන විදුරන්තා බබංගුරම්. එහෙනම් මොකද වෙන්න ඕන? දැක්ම නිවැරදි වෙන්න ඕන. ඔබේ දැක්ම නිවැරදි වෙන්න ඕන. නිවැරදි වුණාම ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් ඔබට ඒ වෙන විට අර උග්ගටිතඥනම් විපරිතඥනම් නෙයනම් ආස්වාදේ ආදීන නිස්සරණ කියන කාරණා ටික තේරෙන්න වෙනවා. ආස්වාදේ පස්සේ ලුහු බඳින අයට කියනවා කාම ලෝකේ ඉන්න අය කියලා. ඒක ලැබෙන්නා වූ අහිතකර විපාක තේරෙන කෙනා කියන ආදීනවේ කියලා. ආදීන දැක්ක පුද්ගලයෙක් මිදෙනවා. නිස්සරණ කියන නිවීමට. සතරෙන් මිදීමට. අන්න ඔබට මේ සූත්‍ර ඔස්සේ මොකද්ද පෙන්වන්නේ? තථාගතයන් වහන්සේ වදාළ පරිදි අපි පිළිබඳව දකින්න ඉගෙන ගන්න වෙනවා. මම යනවා, මම එනවා, මම කනවා, මම බොනවා කියලා නෙමෙයි. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම ගිහියෙක්, මම පැවිද්දෙක් කියලා නෙමෙයි. හැම මොහොතම ඇසෙන් කනෙන් නාසයෙන් ගන්නා වූ අරමුණක් තුළ ජීවත් වෙනවා. අරමුණ රූප වේදනා සංඥා සංකාර පහකට බෙදෙනවා. ඒක ලෝභ දේශ මොහයෙන් අරගෙන පංච උපාදානස්කන්ධයක් බවට පත් කරන දුක් හදා ගන්නවා, සතරට බැඳෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ උපාදානය හදාගත්තා නම් අර පරලෝ යන්න වෙනවා ජාති මරණත් එක්කලා. දැන් උපාදානයෙන් මිදෙන්න ජීවිතය යොදා ගන්න වෙනවා. ස්කන්ධ පංචකය තුළමයි උපාදානය වෙන්නේ. ස්කන්ධ පංචකය උපාදානයෙන් මුදවා ගන්නට ඔබට තථාගතයන් වහන්සේ තෙන්ට සිහිය පාවිච්චි කරන්න උගන්වනවා. නැත්නම් මාර්ගය උගන්වනවා. අන්න මාර්ගය ගත්තාම ඵලය හම්බ වෙනවා. මාර්ගඵල. අර කර්ම මාර්ගයේදී සංස්කාරයන් නිස්සුකාත්ම වශයෙන් පේනවා. කියා බැලුවේ නැතුවට ධර්ම මාර්ගයේ සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඉගෙන ගන්න වෙනවා. ධර්ම මාර්ගය කියන්නේ ධර්මයට යන මාර්ගයට. හරිද? මාර්ගයේ ගියාපහම ධර්මය හම්බ වෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේට ඔය සක්පුනුපෝතා උදෑසන හම්බුනේ ඔය ධර්මයේ තමයි. අනිත් අයටත් ඊට පස්සේ අර නගරේ හොයාගන්න කියලා කියන්නේ මම කිව්ව ඉස්සෙල්ලා. සියලු බුදුර හොයාගත්ත නගරයක් තියෙනවා. ඔබේ මේ නගරේ හොයාගන්න කියලා. අන්නේ නගරේ තමයි ධර්මය. ඒ නගරයට පැමිණීම තමයි සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. ඒක ආර්ය මාර්ගයක්. ඔබේ මේ පැයක් තුළ ඉදිරිපත් කළා වූ කාරණා ටික ධර්මදේශනා ගණනාවක් ශ්‍රවණය කරලා ඔබ වෙනින් තේරුම් ගන්න. එතකොට ඔබ බුදුබණවල ගැඹුර අහන්න තරම් ඔබේ කන වාසනාවන්තයි. ඒක තේරෙනවා නම් ඔබට පටිසෝතගාමියෙක් වෙන්න පුළුවන් වෙනවා. ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන්න අවශ්‍ය වීරිය ඇති කරගන්නට මෙම උද්‍යෝගිමත් කළා වූ ධර්මානුශාසනාව හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා බැතිබර දායකත්වය දරන්නේ මහනුවර අම්පිටිය වැවතැන්නේ පදිංචි චන්ද්‍රා හේමලතා විශ්‍රාමලික ගුරු මහත්මිය සහ දරුවන් දෙදෙනා විසිනි. අරමුණු අතර 2020 සැප්තැම්බර් මාස 27 වෙනිදා හදිසි ආපදාවකින් වියෝවි 2021 සැප්තැම්බර් මාස 20 වෙනිදා දිනට වසරක් සපිරෙන මහනුවර බූවැලිකඩ නොම්බර 117න් ඉරක් 4 ඉරක් 1 නිවසේ විසූ ඩීජී චමිල ප්‍රසාද් සොයුරාටත් අචලායක නායක සොයුරටත් ඔනෙලා සිඟිති දියණියටත් මෙවන් අකල් මරණයකට කිසිදු භාවයක සිදු නොවේවා. තිදෙනාම මේ උතුම් පුණ්‍ය කුසල ධර්මය අනුමෝදන් සසුකිතා මේ සිද්ධිය මතක් වෙනවා. අර නායාමක් තුළ මහල් නිවසක් කඩා වැටි සිදු වුණා වූ මරණය කියලා මම හිතනවා. මේ නන්තුන අනුව අපිව සංවේගයට කම්පාවට කෙසේ වෙතත්
අපි අවධානයට ලක් වුණ අවස්ථාවක්. අදින් මාස 4කට විතර පරලෝ සැපත් කේ.ජී. චන්ද්‍රාවතී පුංචි අම්මාටත් පරලෝ සැපත්ව ඔක්තෝබර් මාස 10 වන දිනට වසර 14ක් සපිරන ජී.ඩී. චන්ද්‍රසිරි ස්වාමි පුරුෂයාටත් මේ පුණ්‍ය ධර්මය අනුමෝදන්ව සසර ගමන කෙලවර වේවා. දෙපාර්ශ්වයේ මියගේ ඥාතීන් පින් බලාපොරොත්තු සිටි නම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වී දුක් සහිස්ථානයක විසිරි නම් ඉන් මිදී සසර දුක් නිවේවා. දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට මෙම ධර්ම දානමය කුසල හේතු වේවා. සුජීවත් සිටින හේමලතා මහත්මියගේ මාපිය දෙදෙනාටත් දෙපාර්ශ්වයේම පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවනයේ උදා වේවා. උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය දේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිර ජීවනයේ ලැබී උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට මේ පුණ්‍ය කුසල් හේතු වේවා. දායකත්වයේ දරුවෝ සැමටත් ධර්මශ්‍රය කළ සැමටත් ලක්කසිලුව සැමටත් පවතින රෝග තත්ත්වයෙන් මිදීමටත් උතුම් නිවන් අවබෝධය සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සහ අවබෝධය හේතු ආසනාව වේවා. ඔබේ දිගු වශයෙන් ඉදිරිපත් කළා වූ අකල් මරණයට ගොදුරු වුණා වූ ආයත එහෙමසේ නොවේවා. පරලොස්පත් ඥාතීන් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දෙනා නිදුක් නිරෝගී සුවපත් ඉහාත්ම වශයෙන්ම සද්ධර්මයේ ශ්‍රවණයෙන් ධම්මග හෙලි කරගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ